array කියන concept එක අපිට programming languages වලින් independent විදියට කතා කරන්න පුළුවන්. programming languages මොනවා වුණත් array එකක් කියන එකට අදහසක් තියෙනවා. array කියන වචනේ තේරුම අපි සිංහලෙන් ගත්තාම ආරාව කියලා කියනවා. ඉතින් මෙතෙන්දී array කිව්වත් ආරාව කිව්වත් මම දන්නේ පැහැදිලි වුණාද කියලා. collection of items of the same type කියලා අපි කියනවා. එකම වර්ගයේ අගයන් ගණනාවක් නැත්නම් collection of values. දැන් මේක numbers වෙන්නත් පුළුවන්, අකුරු වෙන්නත් පුළුවන්, වචන වෙන්නත් පුළුවන්. මොනවා හරි එකම වර්ගයේ තියෙන අගයන් වල එකතුවක්. එහෙම නැත්නම් එකම වර්ගයේ දත්තවල collection එකක්, set එකක්, කුලකයක්. අපි කියනවා array එකක් කියලා. array of egg. එතකොට මෙතන ඔයගලන්ට පුළුවන් array of egg බිත්තර array එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන ඔක්කොම බිත්තර. දැන් මෙතන දොඩම් ගෙඩියක් එහෙම තිබ්බොත් මේ වැඩේ හරියන්නේ නැහැ. රයිට්? එකම වර්ගයේ තියෙනනේ දොඩම් නම් දොඩම්, බිත්තර නම් බිත්තර. රයිට්? ඉන්ටිජර් නම් ඉන්ටිජර්, ඩබල් නම් ඩබල්, චා, ස්ට්‍රින්ග් ඒවා අපි මිශ්‍ර කරන්නේ නැහැ. එක ටයිප් එකක් තියන්න ඕනි ආරාවක් වුණාම. එක වර්ගයක් එක type එකක් collection of values of the same data type කියලා අපි කියනවා array එකට. arrays single variable with many compartments to store the values of the same data type. right ඒ වගේ අදහසක් කියනවා. දැන් මෙතන compartment කතාවක් කියනවා. දැන් අපි බලමු compartment එකක් මම පොඩ්ඩක් excel ගන්නවා ඔයගලන්ට compartment කියන අදහස කියලා දෙන්න. compartment එක. මෙතන මම මෙන්න මෙහෙම cells කීපයක් select කරනවා. 1 2 3 4 5 6 7 8. right 8ක් ගත්තා. ඊට පස්සේ මම බෝඩ් එක දානවා. මේ compartment එක කියන අදහස ඔයගලන්ට අරන් දෙන්න අවශ්‍ය නිසා. right මෙතන මම අපි හිතමු numbers ටිකක් තියෙනවා. numbers ටිකක් තියෙනවා. මම number කියලා දැම්මා. right එක number එකක් 5 7 4 1 2 3 8 9 යන ආදී වශයෙන් සංඛ්‍යා ටිකක් තියෙනවා. RAM එකේ එක variable එකක් හදනවා. ඒ variable එකේ පුළුවන් multiple values store කරන්න. RAM එකේ හදන variable එකක multiple values store කරන්න පුළුවන්. අන්න ඒ වගේ multiple values store කරන variable එකක් තමයි array එකක් කියලා කියන්නේ. දැන් මම number කියලා ගත්ත variable එකේ ඔයගලන්ට පේනවා numbers 8ක් තියෙනවා. එතකොට එක් number එක තියෙන විදිහට අපි කියනවා compartment එකක් ඇතුලේ තියෙනවා. 5 එහෙම නැත්නම් 1 නැත්නම් 3 මේ වගේ සංඛ්‍යා අපිට පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් සංඛ්‍යා insert කරන්න වෙනවා, refer කරන්න වෙනවා, delete කරන්න වෙනවා, retrieve කරන්න වෙනවා. එහෙම කරද්දි මේ එකේ compartment එක හඳුනා ගන්න අපිට ක්‍රමයක් තියෙන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන index. එහෙම නැත්නම් address එකක් පාවිච්චි කරනවා. ඒ index එක නැත්නම් address එක අපි දානවා බිඳුවෙන් පටන් අරන් මේ බිඳුව කියන location එකේ තියෙන 5. array එකේ බිඳුව location එකේ තියෙන 5. array එකේ එක location එක. දැන් මේ locations කියන ඒවා අපි බිඳුවේ ඉඳලා පටන් අරගෙන ඉදිරියට යන numbers වලින් තමයි පාවිච්චි කරන්නේ. right? ඉතින් මෙතන number series එකක් මම ගත්තා. array එක මම නම් කරනවා number කියලා. ඒ array එකේ තියෙන 5 7 4 1 2 3 8 9. පහට අදාළ ඉන්ඩෙක්ස් එක එහෙම නැත්නම් array එකේ පහට අදාළ ඉන්ඩෙක්ස් එක බිඳුව. 7ට අදාළ ඉන්ඩෙක්ස් එක 1. 4ට අදාළ ඉන්ඩෙක්ස් එක 2. අන්න ඒ වගේ numbers ගණනාවක් එකම variable එකකට දාලා අපි මොකද කරන්නේ එක් number එක හඳුනා ගන්න index පාවිච්චි කරනවා. මේ index එක කියන එක automatically assign වෙනවා array එකේ තියෙන elements වලට. අනිවාර්යයෙන්ම බිඳුවෙන් තමයි මේ array index පටන් ගන්න.
එතකොට අන්තිම ඉන්ඩෙක්ස් එක ගැන අපිට කියන්න පුළුවන් අන්තිම ඉන්ඩෙක්ස් එක මෙතන 7යි නම් මේ ඇරේ එකේ එලිමන්ට්ස් 8ක් තියෙනවා. මොකද බිඳුවෙන් පටන් අරන් 7ට ගියාම 8ක් තියෙනවනේ. කම්පාර්ට්මන්ට්ස් මෙතන 8ක් තියෙනවා. අපි උදාහරණයක් බලමු. රයිට් මෙන්න මේ වගේ. දැන් බලන්න මෙතන my array කියලා array එකක් තියෙනවා. my array කියලා array එකක් තියෙනවා. ඒ array එකේ තියෙනවා 3 6 3 1 යන ආදී වශයෙන් numbers තියෙනවා. right numbers තියෙනවා 8ක්. ඒ array එකේ my array කියන array එකේ බිඳුව කියන location එකේම නැත්නම් බිඳුව කියන index එකට අදාළ අගය 3යි. 6 කියන අගයට අදාළ index එක 1යි. right අපිට අගයෙන් index එක කියන්නත් පුළුවන් index එකකින් අගය කියන්නත් පුළුවන් මේ වගේ රූප සටහනක් බලාගෙන. නමුත් arrays වල index ගත්තාම වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි අගයේ index එක 0යි. ඊට පස්සේ 1 2 3 4 යන ආදී වශයෙන් integers විදිහට තියෙන අගයන් වලින් අපිට index එක කියන්න පුළුවන්. මෙතන ඔයගලන්ට පේනවා මේ array එකේ type එක integer. array එකේ type එක char වුණා නම් මෙතන තියෙන්නේ අකුරු. array එකේ type එක string වුණා නම් මෙතන තියෙන්නේ අකුරු හෝ වචන හෝ ඉලක්කම් හෝ ඕනිම characters වර්ගයක් තියෙන්න පුළුවන්. සංකලනයක් වෙන්නත් පුළුවන් එමේ. දැන් මෙතන කියනවා my array has rooms for 8 elements. 8 elements. There are 8 elements. ඔයගලන්ට ගණන් කරන්න පුළුවන් 8ක් තියෙනවා. මේ 8ට කියනවා මේ array එකේ size එක. Size of the array is 8. එතකොට මෙතන කියනවා in Java array indices start at 0. right අපිට මේක replace කරන්න පුළුවන් VB කියලා. in VB array indices start at 0. right එතකොට nature එක VB Java කියලා එහෙම දෙයක් නැහැ. arrays වල C C++ PHP ඕනෙම එක පටන් ගන්න index එක 0 වලින්. right JavaScript වලත් එහෙමයි. අන්තිම ඉන්ඩෙක්ස් එක මෙතන 7 කියලා තියෙනවා. අන්තිම ඉන්ඩෙක්ස් එක සමානයි මේ තියෙන කොටු ගාන අඩු කිරීම 1. last index of the array is size -1. right මෙන්න මේක වැදගත් තියරි එකක්. arrays සම්බන්ධ අපි පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේකට කියනවා data structure එකක් කියලා. advanced diploma වල තියෙන වෙනමම module එකක්. සාමාන්‍යයෙන් තියෙනවා data structures and algorithm කියලා. degrees වල එහෙම තියෙනවා. එතකොට අපේ diploma in video 5 level එකේදී data structures and algorithms නැහැ. නමුත් data structure එකක් තියෙනවා. ඒක තමයි array කියලා කියන්නේ. මේ array එකේ structure එක තමයි ඒක linear විදියට එහෙම නැත්නම් රේඛීය විදියට තමයි අගයන් ගබඩා කරන්නේ. අගයන් series එකක් ගබඩා කරනවා එකම data type එකේ. අපි දැන් array එකක් හදමු VB පාවිච්චි කරලා. මෙන්න මේක තමයි array එකක් හදන syntax එක. dim identifier right ඊට පස්සේ වරහණක් කරලා වහන්න ඕනි. ඊට පස්සේ as කියන keyword එක දාලා data type එක දෙන්න ඕනි. ඊට පස්සේ අගයන් දාන එක ක්‍රමයක් තමයි සංගල වරහන් දාලා මේ විදිහට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංගල වරහන් දාන්නේ නැතුව දාන ක්‍රම තියෙනවා එක් අගය බැගින්. හරි. අපි මේක කරලා බලමු. මම ගන්නවා අලුත් project එකක්. console application එකක්ම ගන්නවා. VB test එකම තැන මම save කරනවා. එතන මම නම දානවා arrays test කියලා. right. අපි මේ Excel වල දැකපු array එක හදමු බලන්න. number කියලා array එකක් තියෙනවා. elements 8ක් තියෙනවා. එතකොට අපිට මෙතන දාන්න පුළුවන් dim number මේක array එකක් නම් වරහණක් open කරලා බැලුවා as integer. right මේ විදිහට array එක declare කරන්න පුළුවන්. array එක යටින් කොළ පාටින් underline වෙලා තියෙනවා. හේතුව තමයි තාම මේ array එක use කරේ නැහැ. පාවිච්චි කරේ නැහැ. අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. මේ array එකට අපිට size එකක් දෙන්න පුළුවන්. right අපි හිතමු මෙන්න මෙතන මම දැම්මා size එකක්.
right අපිට පුළුවන් මෙන්න මෙහෙම array එකට size එකක් දාන්න dim identifier upper bound as data type කියලා තියෙනවා මෙතනින් උඩ කතා කරපු ටික අපි ප්‍රැක්ටිකල් එකෙන් බලමු මේ උඩ තියෙන කොටස ඉස්සෙල්ලා අපි බලමු මේ වරහන් ඇතුළට මම අගයක් දැම්ම ඒක මොකක්ද කියලා upper bound specifies upper bound of the array lower bound is 0 by default and cannot be changed right මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ excel එකේ මම දාපු array representation එකේ බලන්න මේ array එකේ තියෙන elements ටික අඳුන ගන්න මම දැම්ම index පටන් ගත්ත 0 වලින් ඉවර වුණා 7න් මේ 7ට අපි කියනවා upper bound එක මේ බිඳුවට අපි කියනවා lower bound එක ඕනෑම array එකක lower bound එක හැමදාම 0 array එකේ upper bound එක array එකේ තියෙන elements ගානේ එකක් අඩු කරපුවාම එන අගය එතකොට මේ array එකේ size එක අපි ගත්තොත් එහෙම අපිට පුළුවන් upper bound එක 7යි කියලා දාලා පෙන්වන්න මෙන්න මේ විදිහට upper bound එක 7යි කියලා කියන්නේ අපිට අගයන් 8ක් දාන්න පුළුවන් right එතකොට මේකේ අපි අගයක් දැම්මොත් එහෙම number අර පළවෙනි අගය බිඳුව කියන ලොකේෂන් එකට දාන අගය මොකද්ද තිබ්බේ කීයද තිබ්බේ 5යි අපිට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් 5යි ඊට පස්සේ එක කියන ලොකේෂන් එකේ තියෙන්නේ 7 එතකොට අපිට පුළුවන් මේ array එකේ 1 කියන ලොකේෂන් එකට දාන්න 7 ඊට පස්සේ 4 1 2 3 8 9 තියෙනවා 4 1 2 3 8 9 9 indexes බිඳුවේ ඉඳලා දාන්න ඕනේ බිඳුව 1 2 3 4 5 6 7 right මේ වගේ ඉන්ඩෙක්ස් අපිට බලා ගන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක 0 කියලා කියන්නේ array එකේ පළවෙනි අගය ඉන්ඩෙක්ස් එක 1යි කියලා කියන්නේ array එකේ දෙවෙනි අගය යනාදී වශයෙන් array එකේ අගයන් 8ක් තියෙනවා නම් 8ට එකක් අඩු ඉන්ඩෙක්ස් එක දානවා අන්තිම අගයට ඒක මම මෙතන ගත්ත 9යි ඔන්න array එකට අගයන් දැම්මා දැන් අපිට බලා ගන්න ඕන මේ අගයන් ටික මේ අගයන් ටික අපිට එක එක ඕන නම් මෙන්න මෙහෙම බලන්න පුළුවන් console.write line හරි right හරි පළවෙනි අගයේ number array එකේ නම දාලා index එක දානවා right අපි බලමු මේකේ output එක මොකක්ද කියලා save run 5යි හරිනේ 0 කියන ඉන්ඩෙක්ස් එකේ තියෙන්නේ 5 අපිට බලන්න ඕන නම් මේ 8 තියෙන්නේ 6 කියන ඉන්ඩෙක්ස් එකේ 6 කියන ඉන්ඩෙක්ස් එක දාලා අපිට බලන්න පුළුවන් මෙතනට අපි දානවා 6 එතකොට අපිට එන්න ඕනි 8 කියන අගය 8 දැන් ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති මේ වගේ කම්පාර්ට්මන්ට් ඇතුළට දැන් ඇත්තට මේ වගේ කොටු ටිකක් කොහෙද හැදෙන්නේ මම dim number 7 as integer කියලා දාලා ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට RAM එකේ හැදෙනවා කම්පාර්ට්මන්ට් 8ක් ඒ කම්පාර්ට්මන්ට් 8 හඳුන්වනවා මේ number කියන array එක විදිහට ඊට පස්සේ කම්පාර්ට්මන්ට් එකේ එක කම්පාර්ට්මන්ට් එකට බිඳුවේ ඉඳලා 7 වෙනකම් වූ indices ආදේශ කරනවා ඊට පස්සේ අපිට රිෆර් කරන්න පුළුවන් මෙම number 0 කියලා කියන්නේ පළවෙනි අගය 5යි ඊළඟ අගය 7යි යන ආදී වශයෙන් රිෆර් කරනවා කියලා කියන්නේ ඒකෝ රිට්‍රීව් නැත්නම් ගන්නවා එහෙම නැත්නම් අගයක් දානවා
දැන් මේ ටික එකපාර print කරගන්න ක්‍රමයක් දැන් බලන්න මෙතන රටාවක් තියෙනවා. මේ indices බිඳුවේ ඉඳලා 7 වෙනකන් ගිහිල්ලා තියෙනවා. අපිට එනම් පුළුවන් loop එකක් පාවිච්චි කරන්න for loop එකක් හරි while loop එකක් හරි ඔයගොල්ලෝ දන්න loop වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. for I as integer මම I වෙනුවට index කියලාම දානම්කෝ. එතකොට මේ index එක refer කරන්න කියන අදහස එනවා. index එකේ මූලිකාගේ බිඳුවයි කීය වෙනකන් යනවද 7 වෙනකන් යනවා. step කීය බැගින්ද වැඩි වෙන්නේ step එක බැගින්. එක බැගින් වැඩි වෙනවා නම් step කියලා දාන්න අවශ්‍යත් නැහැ. right? මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න output එක. දැන් මෙතන number කියලා 6 දාලා තිබ්බොත් 6 index එක තියනවා කියන්නේ. මම මෙතනට index කියලා දානවා. දැන් save කරලා output එක ගත්තොත් ඔයගලන්ට පේනවා අගයන් ටික ඉහළ සිට පහළට මේ විදිහට print වෙලා තියෙනවා. අපිට දිගාතට ගන්න ඕන නම් මේ line කියන එක අයින් කරනවා. මේ print කරපන් හැබැයි එක ළඟ ඉන්නේ. මෙතන අපි දාමු ampersand VB tab space එකක් තියන්න. මේ වගේ අගයන් ටික අපිට මෙහෙම print කරගන්න පුළුවන්. right? එතකොට ඔයගලන්ට පේනවා මේ arrays ඉගෙන ගන්න නම් අපි loops ඉගෙනගෙන තියෙන්න ඕනේ. iterations ඉගෙනගෙන තියෙන්න ඕනේ. right? මෙතන තව ක්‍රමයක් තියෙනවා. මෙතන 7 කියන එක අපිට ගන්න පුළුවන් මේ array එකේ size එකෙන් එකක් අඩු වුණාම එන අගය. array එකේ size එක number.length කියලා ගන්න පුළුවන්. number.length කියලා කියන්නේ array එකේ size එක. array එකේ size එක 8යි. 8න් එකක් ගියාම 7යි. බිඳුවේ සිට 7 තෙක් index තියෙන්නේ. ඒත් ඒ output එකම එනවා. මේ වගේ දැන් මම මේ පාවිච්චි කරේ array වල තියෙන එක property එකක් length property එක. ඒ වගේ arrays වල තියෙන තව methods. array එකක් අපිට sort කරන්න පුළුවන්. මම array එක ඔයගලන්ට sort කරලා පෙන්නන්නම්. array.sort කියලා දාලා අපිට පුළුවන් array එකේ නම දාන්න. number array එක sort කරන්න. දැන් මෙහෙම දාපුවාම මොනියම් හෝ විදිහකට sort වෙනවා. මොනියම් හෝ විදිහකට කියලා මම කිව්වේ මොනියම් හෝ algorithm එකකට sort වෙනවා. අඩු අගයේ මුලට හිටින්නත් ලොකු අගයේ අගයට හිටින්නත් පුළුවන් විදිහට sort වෙනවා. නමුත් අපිටම පුළුවන් මේ sorting algorithms පාවිච්චි කරන්න bubble sort, selection sort ඒ වගේ sort වර්ග තියෙනවා. මෙතනදී මම use කරනවා sort algorithm එකක් VB වලින් supply අපිට දීලා තියෙන right array එක sort කරලා print කරලා බලමු අඩුම අගයේ මුලට හිටින්න print වෙනවද කියලා. right බලන්න පේනවා sort වෙලා තියෙනවා මේ. එහෙනම් minimum කියන්නේ පළවෙනි එක මේ 1යි. maximum කියලා කියන්නේ අන්තිම එක මේ 9යි. හරි ලේසි. හරි. දැන් එහෙනම් අපි සුදුසුකම් ලබනවා අපේ ප්‍රෝග්‍රෑම් එකට යන්න. අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි arrays පාවිච්චි කරන්න දැන් පටන් ගන්න යන්නේ. අපේ කලින් ප්‍රෝග්‍රෑම් එක ගමු. recent files infinite loops right මෙතන අපි හිටියේ. දැන් අපි array එකකට දාන්න හදනවා මේ use enter කරපු numbers. array එකට දාන්න හදනවා. දැන් බලන්න අපි array එකට දාන්න යනකොට මේක දාන්න පුළුවන්ද කියලා. මම ගන්නවා dim array එකේ නම numbers as array එකක් නිසා සුළු අරහන් දාන්න ඕනි as right integer මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ වරහන ඇතුළට මොකද්ද දාන්නේ? කීයද දාන්නේ? array එකේ upper bound එක අපි දන්නවද? user numbers කීයක් enter කරයිද කියලා දන්නේ නැති අපි මේකේ upper bound එක දන්නේ නැහැ. upper bound එක දන්නේ නැහැ නමුත් එක සංඛ්‍යාවක් enter කරොත් upper bound එක 0. මොකද lower bound එකමනේ upper bound එක. එතකොට එක සංඛ්‍යාවයිනේ තියෙන්නේ.
සංඛ්‍යා දෙකක් එන්ටර් කරොත් දෙවෙනි සංඛ්‍යාවේ ඉන්ඩෙක්ස් එක 1 නිසා අපර් බවුන්ඩ් එක 1යි. තුන්වෙනි සංඛ්‍යාවක් එන්ටර් කරොත් අපර් බවුන්ඩ් එක 2යි. සංඛ්‍යා එන්ටර් කරන්න අපිට අපර් බවුන්ඩ් එකක් බිංදුවේ ඉඳලා එක එක වැඩි කර කර හදාගන්න පුළුවන්. අපි අන්නේ වගේ ඇරේස් වලට කියනවා dynamic arrays. Dynamic arrays. Right? Dynamic array. ඒක dynamic array එකක්. එහෙනම් කලින් කතා කරපු ඒක dynamic නෙවෙයි static array එකක්. ඒකේ size එක 7යි කියලා මම fix කරා. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. දැන් මේ array එකට අපිට අගයන් දාන්න පුළුවන් සමාන ලකුණු දාලා සංගල වරහන් ඇතුලේ මෙහෙම කමාස් තදා දෙන්න පුළුවන්. 1 2 5 4 8 9 මේ වගේ දෙන්න පුළුවන්. 7 මෙහෙම ආදේශ කරන්න පුළුවන්. එතකොට array එකේ 0 index එකේ 1 එකකින් index එකේ 2 තුනකින් index එකේ 5 යන ආදී වශයෙන් සංඛ්‍යා තියෙනවා. මෙතන array එකකට දෙන්න ඕනි අගයන් ටික දන්නවනම් අපි මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තන්තිනි අගයන් විදිහට ආදේශ කරන්න පුළුවන්. එහෙම ක්‍රම දෙකක් තියෙනවා. දැන් මෙතන මේ array එක අපි මෙහෙම fix කරලා පාවිච්චි කරන array එකක් නෙවෙයි. මේ array එක dynamic array එකක් විදිහට තමයි අපි ගන්න හදන්නේ. එහෙනම් අපිට ඒ කොහොම වුණත් මේ විදිහට fix අගයන් ටිකක් දීලා හෝ නොදී array එකක් පාවිච්චි කරද්දී අපිට මේ විදිහට declare කරන්න අවශ්‍යයි. declare කරන්න සිද්ධ වෙනවා. right. අපිට index කියලාත් integer එකක් ගන්න අවශ්‍ය වෙනවා. මට මේ array එක උඩ පෙළියම දාන්නත් පුළුවන්. මොකද array එකත් integer index එක මම ගන්නවා integer විදිහට. ඔයගොල්ලෝ දන්නවා දැන් array එක සහ index එක කියන්නේ මොකක්ද කියලා. index එක පටන් ගන්න බිඳුවේ නිසා මම index එකත් assign කරනවා 0ට. right. දැන් මේ user enter කරපු අගය right දැන් අපි යන්නේ sum එක බලන්න නෙවෙයි. මම sum එක ඕනනම් තියාගන්නත් පුළුවන් නැත්නම් අයින් කරන්නත් පුළුවන්. array එකට අගයන් දානවා අපි number මෙතන index එක පළවෙනි වතාවේ 0 පළවෙනි එලිමන්ට් එකට දාන්න user enter කරන අගය. ඊළඟ අගය ගන්නව නම් index එකේ අගය එකකින් වැඩි කරන්න. මොකද ඊළඟ වටේදී index එකේ අගය 1 වෙන්න එපා. මේ විදිහට x enter කරනවා. x කියන එක ධන නම් කියන්නේ non negative නම් ඒ කියන්නේ 0 හෝ ධන නම් x වලගේ දාන number කියන array එකට. right. ඊට පස්සේ ඊළඟ අගය ලබා ගන්න අවශ්‍ය නිසා index එකේ අගය එකකින් වැඩි කරලා එන්න ඊළඟ වටය. right. දැන් අපි බලමු මේ array එක dynamic කරන්නේ කොහොමද? array එක dynamic කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මෙතන දානවා redeem statement එක. redeem අපි මෙතනට දානවා array එකේ නම num. මෙන්න මෙහෙම දානවා. දැන් redeem වෙන්න ඕනි මොන අගයෙන්ද? index කියන අගයෙන්. පළවෙනි සංඛ්‍යාව enter කරගෙන ඉද්දි index කියන එක බිඳුවයි. එතකොට මෙතන තියෙන්න ඕනේ බිඳුව. ඊළඟ වටේදී index මොකද වෙන්නේ? ඊළඟ වටේදී index කියන අගය එකකින් වැඩි කරනවා. ඊට ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මේ array එකේ size එක මෙතනදී define කරනවා. ඒ array එකේ size එකට ඔන්න දානවා user enter කරපු x. right? එහෙම නැත්නම් මෙතන පළවෙනි වටේදී බිඳුවයි array එකේ බිඳුව කියන location එකට දානවා x. ඊට පස්සේ මොකද කරන්නේ? බිඳුවට එකක් එකතු කරනවා. ඒ කියන්නේ 1යි. ඊළඟ වටේට යනවා. ඊළඟ වටේදී මේ index කියන එකේ තියෙන අගය 1යි. ඔන්න දැන් array එකේ upper bound එක 1යි. upper bound එක 1 වෙලාවෙ මොකද කරන්නේ? 1 කියන location එකට දානවා. ඒ වෙලාවේ user enter කරලා තියෙන x. ඊළඟ වටේදී array එකේ size එක තවත් කොටුවකින් වැඩි කරලා ඒ කොටුවට දානවා x. දැන් මෙහෙම දාගෙන යනකොට
කලින් දාපු අගයන් ටික array එකේ නොමැකී තියෙන්න ඕන නම් අපි මෙතනට දානවා preserve කියන keyword එක. preserve. අපි ඉස්සෙල්ලා අගයන් ටික දාලා print කරලා බලමු මේ අගයන් ටික ඇත්තටම array එකට ඇවිල්ලාද කියලා නේ. ඊට පස්සේ අපිට පුළුවන් summation එක බලන්න. right? අපි array එකට අගයන් දාලා බලමු. ඒ array එකට අගයන් ටික ගිහිල්ලාද කියලා. කොහොමද array එකේ අගයන් print කරන්නේ? ඔයගොල්ලෝ දැක්ක for loop එකක් පාවිච්චි කරා. for I as integer එහෙම නැත්නම් index as integer කියලා ගන්නත් පුළුවන්. index දෙක ඔයගලන්ට පැටලි ඒ නිසා I කියලා ගන්න. I as integer index එක 0 එකේ ඉඳලා 2 array එකේ elements ගානින් එකක් අඩු upper bound එකට අපි යනවා. number.length -1 print කරන්නේ කොහොමද? console. console එකේ නැත්තේ console.write number කියන array එකේ එක අගයන් ටික අපිට පෙන්වන්න. දැන් අපි දන්නා පහළට බලනවා නම් අපි right line කියලා දානවා. මෙන්න මේ විදිහට. right අපි program එක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. error එකක් තියෙනවා අපි බලමු මොකද්ද කියලා. unused compound statement එකක් තියෙනවා. index එකේ අගය එකකින් වැඩි කරන තැන මෙන්න මෙතන තියෙන error එකක් මේ sum එක declare කරලා නැතුව use කරලා තියෙනවා. enter a number 5 7 ඔයගලන්ට පේනවා මේ enter කරද්දිම ඕන අගයන් ටික මේ විදිහට print කරගන්න පුළුවන්. මම ඒක අයින් කරනවා enter කරද්දිම print වෙන එක. මේ loop එක මම දානවා end while එකෙන් පස්සේ. right උඩ තියෙන loop එක පාවිච්චි කරා අගයන් ටික ගන්න. right run කරලා බලමු. enter number 15698 4 right terminate කරන ඍණ අගයක් දාලා එතකොට ඔයගලන්ට පේනවා මේ අගයන් ටික පහළට print වෙලා තියෙනවා. දැන් අපි මෙතෙන්දී infinite loop එකක් එක්ක dynamic array එකක් පාවිච්චි කරා. dynamic array එකක් පාවිච්චි කරා. දැන් අපිට පුළුවන් මේ array එක sort කරගන්න. array එක sort කරන්න කලින් මම මේ code එක ආයෙ පාරක් පැහැදිලි කරන්නම්. x කියලා variable එකක් ගත්තා. x කියන variable එක ගන්න අවශ්‍යතාවය උනේ integer numbers insert කරගන්න අවශ්‍ය නිසා. number කියලා array එකක් ගත්තා. size එක මම define කරේ නැහැ. මොකද size එක dynamic විදිහටයි ගන්නෙ. එක අගයක් insert කරද්දී size එක array එකේ elements ගාන එකයි. දෙවෙනි අගය insert කරද්දී array එකේ elements ගාන දෙකයි. අපි කියනවා dynamic array එකක්. ඊට පස්සේ index කියලා variable එකක් ගත්තා. ඒ array එකේ index එක refer කරන්න අවශ්‍ය නිසා. ආරම්භයේදී array එකේ index එක 0. ඊට පස්සේ මම මේ while loop එකක් පාවිච්චි කරනවා. infinite while loop එකක්. අවශ්‍යතාවය තමයි number series එකක් නැත්නම් සංඛ්‍යා ටිකක් එකතු කරගන්න එක. insert කරගන්න එක. enter කරන්න කිව්ව number එකක්. ඒ number එක x ට දානවා. x වලගේ ඍණ නම් loop එකෙන් exit වෙනවා. ඒ කියන්නේ numbers insert කරගන්නේ නැහැ. නැවත enter කරපු number එකක් use කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? number කියන array එකට දැම්ම size එකක්.
අපර් බවුන්ඩ් එක බිඳුව විදියට. අපර් බවුන්ඩ් එක බිඳුවයි කියලා කියන්නේ එක අගයක් තියෙනවා සයිස් එක එකයි. right? එතකොට ඉන්ඩෙක්ස් වල තියෙන බිඳුව කියන තැනට ඒ කියන්නේ පළවෙනි කොටුවට දාන්න x array එකේ පළවෙනි එලිමන්ට් එකට දාන්න x වලාගේ. ඊළඟ අගය දාගන්න අවශ්‍ය නිසා ඉන්ඩෙක්ස් එකේ අගය එකකින් වැඩි කරන්න. එතකොට ඉන්ඩෙක්ස් එකේ අගය දැන් 1යි. right? උඩට යනවා through කියන තැනට. ඊළඟ අගය ගන්නවා x ට ආදේශ කරගන්නවා x කියන එක non negative නම් මොකද කරන්නේ? 1 කියන සයිස් එක මෙතනට එනවා. 1 කියන සයිස් එක කියලා කියන්නේ 1 කියන අපර් බවුන්ඩ් එක එනවා. එතකොට බිඳුව සහ 1 කියන ලොකේෂන්ස් දෙකටම අගයන් දෙකක් වැටෙනවා. කලින් අගය තියෙනවා බිඳුව කියන ලොකේෂන් එකේ මේ preserve කියන වචනේ තියෙන නිසා preserve කියන වචනේ නැත්තම් කලින් අගයන්ට එක අහෝසි වෙනවා. remove වෙලා යනවා. right? එතකොට 1 කියන ලොකේෂන් එකට දානවා දෙවෙනි use enter කරපු x. තුන්වෙනි ලොකේෂන් එකට අගයක් දාගන්න ඉන්ඩෙක්ස් එකේ අගය එකකින් වැඩි කරනවා. එතකොට මේ ලොකේෂන් කියලා කිව්වේ මේ කොටු. compartment locations elements වගේ නම් වලින් මේවා refer කරනවා. right ඊට පස්සේ මොකද උනේ? අගයන් ටික ඔක්කොම ඉන්ඩෙක්ස් කියන number කියන array එකේ ගබඩා වුණා. ඊට පස්සේ for loop එකක් පාවිච්චි කරලා අපි පිළිවෙලින් numbers ටික බලාගත්තා. දැන් මේ program එකේ හැටියට මේ numbers ටික බලා ගන්න නෙවෙයි තියෙන්නේ minimum maximum හොයන්න තියෙන්නේ. එහෙනම් මම මෙතනදී array එක sort කරනවා array.sort. sort කියන method එකට call කරනවා array object එකේ තියෙන නැත්නම් array class එකේ තියෙන sort කියන method එක. මෙතනට මම දාන්න ඕනේ array එකේ නම. මේ විදියට. දැන් බලමු අපි run කරලා මොකද වෙන්නේ කියලා. right numbers enter කරන්න කියලා කියනවා. මේ විදියට මම අනුපිළිවෙලක් නැතුව enter කරනවා. ඍණ සංඛ්‍යාවකින් terminate කරනවා array එක. ඊට පස්සේ ඔයගලන්ට පේනවා sort වෙලා ඇවිල්ලා තියෙනවා. sort වෙන නිසා දැන් අපිට sure මේ array එක අපිට අපේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මම sort වෙන කොටස comment කරලා මම හොයනවා minimum එකයි maximum එකයි. The minimum within double quotes the minimum ampersand අපිට දාන්න පුළුවන් minimum අගයේ තියෙන number කියන array එකේ පළවෙනි අගය. එන්නේ 0. maximum අන්තිම අගය. අන්තිම අගය කියලා කියන්නේ array එකේ අගයන් ගානින් එකක් අඩු කරන්න number.length වලින් එකක් අඩු කරන්න. right අපි බලමු 8 4 5 6 අඩුමගේ 1යි උපරිමගේ 8යි මෙතන තියෙන්නේ. ඍණාගයක් දාලා අයින්. ඒතර මෙතන අඩුමගේ 1යි උපරිමගේ 9 තියෙනවා. 9 ඇවිල්ලා තියෙනවා. අවමගේ උපරිමගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට එකතු අවශ්‍ය නම් මේ number series එකේ sum කියලා අපි variable එක දාගන්නවා. sum කියන එක අපි initialize කරනවා 0ට. x වලාගේ අපි sum ට ආදේශ කරනවා. ඊට පස්සේ අපි එකතුව ගන්නවා. එකතුව ගන්න පුළුවන් කියන්නේ average සහ තව ගොඩක් දේවල් ගන්න පුළුවන් අපිට. minimum මේ කලින් මෙතන maximum වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ summation. summation එක තියෙන්නේ sum කියන variable එකේ. මේ විදිහට minimum maximum සහ summation